සල්ෆර් ඩයොක්සයිඩ් පිළිබඳ රසායනය සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ 16 වන කාණ්ඩේ මූලධනංගයේ රසායනය යටතේ අපි ගිය පාඩමේදී සාකච්ඡා කරේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් පිළිබඳ රසායනය. අද බලමු සල්ෆර් ඩයොක්සයිඩ් පිළිබඳ රසායනය. සල්ෆර් ඩයොක්සයිඩ් කියන්නේ ආවරණ කටුක ගන්ධයක් ඇති වායුවක්. SO2 ආවරණ කටුක ගන්ධයක්. ඒ වගේම විෂදායක. ඒ වගේම ආම්ලික වායුවක්. සල්ෆර් ඩයොක්සයිඩ් ආවරණ කටුක ගන්ධයක් ඇති විෂදායක වායු SO2. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා එය හා ප්‍රතික්‍රියා වෙලා හදන දුර්වල අම්ලයක් දුබල අම්ලයක් සල්ෆියරස් දුබල අම්ලය හදන්නේ. මේක දුබල අම්ලයක් සල්ෆියරස් දුබල අම්ල. මෙන්න මේ සල්ෆියරස් අම්ලය ද්විපාර්ශ්වික අම්ලයක්. මේක අයනීකරණයෙන් මාධ්‍ය ලබා දෙනවා H2SO3 පළමු අයනීකරණයෙන් H3 යොදාන සහ HSO3 ඍණායන දෙවන අයනීකරණයෙන් තවදුරටත් අයනීකරණය වීමෙන් මාධ්‍ය ලබා දෙනවා H3 යොදාන සහ සල්ෆයිඩ් අයන SO3 දෙක දුබල අම්ලයක් සල්ෆර් ඩයොක්සයිඩ් කටු ගන්ධයක් තියෙන ආවරණයි විෂදායක වායුවක් ජලයේ දියලා සල්ෆරස් නම් දුබල අම්ලය හදනවා. දැන් බලමු සල්ෆර් ඩයොක්සයිඩ් වල ගුණාංග. බලන්න. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරකයක් ඒ වගේම ඔක්සිහාරකයක්. යාට පුළුවන් ඔක්සිකාරකයක් වශයෙන් සහ හාරකයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් ඔක්සිකන අවස්ථාව 14යි. 14 ඉඳලා ඔක්සිකන අවස්ථාව 0 දක්වා හෝ ඍණ 2 දක්වා අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අඩු වෙනවා කියන්නේ ඔක්සිහරණය වෙනවා. හරණය වෙන කට්ටියට කියන්නේ කාරක. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකන අවස්ථාව S වල 14. ඒ 14 ඉඳලා 16 දක්වා වැඩි වෙන්න පුළුවන්. සල්ෆේට් බවටපත් වෙන්න පුළුවන්. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. කරණය වෙන කට්ටියට කියන්නේ හාරක. මේ අනුව ඔක්සිහාරක ගුණක් තියෙනවා. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වල තියෙන විරංජනකාරක ගුණ වර්ණවත් ද්‍රව්‍ය එක්ක සුදු පැහැ කරනවා නැත්නම් ආවරණ කරනවා. විරංජනය කිරීමේ හැකියාවක් තියෙනවා. අපි වදමල් වලට ජලය ස්වල්පයක් ඉසලා සල්ෆර් ඩයොක්සයිඩ් යොමු කළොත් වදමල් වල රතු පැහැය නැති වල සුදු පැහැ වෙයි. වදමල් SO2 වල විරංජනකාරක ගුණය නිසා. ඒ වගේම දුබල ආම්ලික ඔක්සයිඩයක් වශයෙන් හැසිරෙන්නේ ජලයත් එක්ක ප්‍රතික්‍රියාවල හදන ආම්ලය සල්ෆියරස් නම් දුබල ආම්ලය. භාගිකව අයනීකරණය වෙන්නේ. දැන් බලමු මේ සල්ෆර් ඩයොක්සයිඩ් වල ගුණාංග. SO2 ඔක්සිකාරකයක් ලෙස. කාරකයක් කියන්නේ ඔක්සිකරණාංකය අඩු වෙන්න ඕන. ඒ කියන්නේ ඔක්සිහරණය වෙන්න ඕන. බලමු. සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකන අවස්ථාව 14යි. සල්ෆර් ඩයොක්සයිඩ් තුල මැග්නීසියම් පටියක් දහනය කරනවා. මැග්නීසියම් ලෝහය වාතය නෙවෙයි දහනය කරන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් තුල. සල්ෆර් ඩයොක්සයිඩ් වායුව තුල මැග්නීසියම් පටියක් තදින් රත් කරනවා. එතකොට මැග්නීසියම් ඔක්සයිඩ් බවට පත් වෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් සුදු පාටයි. ඊට අමතරව හැදෙන සල්ෆර් කහ පාට. සුදු සහ කහ ඝන සංයෝග දෙකක් හැදෙනවා. ගෙන්දගම් කහ පාටයි. මේකේ කහ පාට ද්‍රව්‍යයක් හැදෙනවා. ඊට අමතරව
සුදු පාටට හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. මේක සුදු පාටට. සුදු පැහැති සහ කහ පැහැති ඝන මිශ්‍රණ සාම්පලයක් සෑදෙන්නේ. සුදු පාට පේන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්, කහ පාට පේන්නේ සල්ෆර්. මේ වෙලාවේදී සල්ෆර් ඔක්සිජන් අවස්ථාව 14 සිට මේ බලන්න මෙතන බිඳුව 14 සිට බිඳුව දක්වා වෙනස් වෙනවා. ඔක්සිජන් අංකය අඩු වෙනවා. ඔක්සිජන් අංකය අඩු වෙනවා නම් ඒ සිද්ධිය හඳුන්වන්නේ ඔක්සි කියන්නේ කරණයද හරණයද? ඔක්සිජන් අංකය අඩු වෙනවා නම් ඒ සිද්ධිය හඳුන්වන්නේ ඔක්සි හරණය කියලා. ඔක්සි හරණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සි හරණය වෙනවා සල්ෆර් බවට. ඔක්සි හරණය වෙන කට්ටියට කියන නම ඔක්සිකාරක. ඔක්සි හරණය වෙන කට්ටියට කියන නම ඔක්සිකාරක. මෙයනවා සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරකයක්. SO2 හරණය වෙන කට්ටියට කියන නම ඔක්සිකාරක. මෙයනවා සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් තුල දහනය කෙරෙව්වොත් මේ විදිහට දහනයේදී මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් ඔක්සයිඩය සෑදෙන අතරම සල්ෆර් හැදෙනවා. ඒ පළමු පියවරේදී සමහර විටක මැග්නීසියම් වැඩිපුර භාවිතා කළොත් මේ සල්ෆර් සෑදෙන්නේ නැතුව ඒක මැග්නීසියම් සල්ෆයිඩ් බවට පත් වෙන්නත් පුළුවන්. මේ ප්‍රතික්‍රියාව ලියන්නත් පුළුවන්. මේ තව ප්‍රතික්‍රියාවක්. සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් වල දහනය කරනවා. මේ බලන්න. SO2 වායුව තුළ මැග්නීසියම් දහනය කරනවා. මේ ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් තුළ මැග්නීසියම් දහනය කරවීමේදී වැඩිපුර මැග්නීසියම් භාවිත කළාම මෙතන ඉතුරු වන සල්ෆර් තවදුරටත් මැග්නීසියම් එක ප්‍රතික්‍රියා වෙලා මැග්නීසියම් සල්ෆයිඩ් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව මේ බලන්න. මෙතන තිබුණේ ධන 4. මේ ප්‍රතික්‍රියාවේදී කහ පැහැති ඝනය හැදෙනකොට එක බිඳුව බවට අඩු වෙන්නේ. මේ තත්ත්වය උදා වුණොත් MgS ඍණ 2 බවට පත් වෙනවා. ඒ අනුව ධන 4 ඉඳලා ඍණ 2 දක්වා අඩු වෙනවා. ඔක්සිහරණය වෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහරණය. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් බවට ඒ වගේම සල්ෆයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. ඒ වෙලාවේදී හරණය වෙන්නේ කවුද? සල්ෆර් ඩයොක්සයිඩ්. හරණය වෙන කට්ටියට කියන නම ඔක්සිකාරකය. මේ අනුව සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරකයක් ලෙසින් තමයි ප්‍රතික්‍රියා වෙන්නේ. ඔක්සිකාරකයක් වශයෙන් තමයි හැසිරෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකාරක ප්‍රතික්‍රියා ඉතාමත්ම අඩුයි. අපි උසස් පෙළ පන්තියේදී SO2 වල ඔක්සිහරණ ප්‍රතික්‍රියා 3 ඉගෙන ගන්නේ. ඔක්සිහරණය ප්‍රතික්‍රියා 3. එකක් තමයි මේ මැග්නීසියම් වල දහනයෙන් සල්ෆර් සෑදීම. අනිත් එක තමයි මැග්නීසියම් වැඩිපුර අරගෙන දහනයෙන් මැග්නීසියම් සල්ෆයිඩ් බවට පත් වීම. ඒ ප්‍රතික්‍රියා දෙක. තව එක ප්‍රතික්‍රියාවක් ඉගෙන ගන්නවා. සල්ෆර් ඩයොක්සයිඩ් H2S එක ප්‍රතික්‍රියා කිරීමෙන් සල්ෆර් බවට පත් කිරීම. ඒ ප්‍රතික්‍රියා 3 විතරමයි අපි උසස් පෙළ පන්තියේදී SO2 වල ඔක්සිහරණය වීම යටතේ ඉගෙන ගන්න. කරණය වීම යටතේ නම් ප්‍රතික්‍රියා අප්‍රමාණ තියෙනවා. හරණය වීම යටතේ ප්‍රතික්‍රියා 3 විතරයි. හොඳට මතක තියාගන්න ඕන. එතකොට ඔක්සිහරණය වෙන කට්ටියට කියන නම ඔක්සිකාරක. එතකොට දැන් අපි SO2 වල ඔක්සිකාරක ගුණ ආදර්ශනය කරන ප්‍රතික්‍රියා දෙකක් මේ ඉගෙන ගත්තා. බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න. සල්ෆර් ඩයොක්සයිඩ් අපි සල්ෆර් ඩයොක්සයිඩ් H2S ජලීය ද්‍රවණයක් තුළට යවනවා.
මේ බලන්න මේක තියෙන H2S ජලීය ද්‍රාවණය. මේකට එවනවා SO2. SO2 ගෑස් එක එවනවා. මොනවද වෙන්නේ? මේ බීකරය තුල නිරීක්ෂණය වෙනවා කලිල සල්ප. බීකරය තුල නිරීක්ෂණය වෙනවා කලිල සල්ප. කිරිපාටට මුළු ද්‍රාවණයම. කිරිපාට ද්‍රාවණය නිරීක්ෂණය වන්නේ මුළු ද්‍රාවණයම කිරිපාටයි. ඒ තමයි කලිල සල්ප. කලිල සල්ප වල එක් බහුරූපී ආකාරයක්. කලිල සල්ප ද්‍රාවණයේ කිරි පැහැවෙනවා. දැන් මෙතෙන්දී සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව 14යි. SO2 මේ බලන්න. සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව 14යි. SO2 H2S ජලීය ද්‍රාවණයක් හා ගැටීමට සලස්වන්නේ මේ විදිහට. මේ වෙලාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් බවට පත් වෙන්නේ. සල්ෆර් ඊට අමතරව ජලය සෑදෙන්නේ. මෙතන 2යි මෙතන 1යි 3යි 3S. මේ සල්ෆර් කලිල සල්ෆර් සියුම් අංශමය තත්ත්වයෙන් හැදෙන්නේ. ඇහැට නොපෙනෙන සියුම් අංශු කලිල සල්ෆර් කියලා කියන්නේ. ප්‍රතික්‍රියාව ගත්තොත් මේ බලන්න ඔක්සිකරණාංකය අඩු වෙනවා. ඔක්සිකරණාංකය අඩු වෙනවා නම් සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහරණය වීම. කවුද හරණය වෙන්නේ? සල්ෆර් ඩයොක්සයිඩ් මොන බවද? සල්ෆර් බවට. හරණය වෙන කට්ටියට කියන නම ඔක්සිහරණය වෙන්නේ. ඔක්සිහරණය. හරණය වෙන කට්ටියට කියන නම ඔක්සිකාරක. මේ අනුව සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකාරකයක්. ඔක්සිකාරක. ඔක්සිහරණය වෙන කට්ටියට කියන නම ඔක්සිකාරක. එසේනම් ඔබ මේ වන විදිහ ඉගෙන ගත්තා. SO2 වල ඔක්සිකාරක ගුණ ආදර්ශනය කරන ප්‍රතික්‍රියා 3. මොනවාද මේ ප්‍රතික්‍රියා 3? එකක් සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් වල දහනයෙන් සල්ෆර් බවට පත්වීම. දෙවෙනි එක මැග්නීසියම් තුල SO2 දහනයෙන් මැග්නීසියම් සල්ෆයිඩ් බවට පත්වීම. අනිත් එක SO2 H2S ජලීය ද්‍රාවණය සමග සල්ෆර් බවට පත්වීම. අවස්ථා 3යි. මේ ප්‍රතික්‍රියාවේදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ජලීය මාධ්‍යයක් තියෙනවා. අපි H2S ජලීය ද්‍රාවණය තුළට SO2 බූලනය කරනවා. ජලීය මාධ්‍ය ද්‍රවීය මාධ්‍යයක්නේ. ඒකයි ජලීය මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ. SO2 ජලීය ද්‍රාවණය තුළට H2S යැවීම හෝ H2S ජලීය ද්‍රාවණය තුළට SO2 යැවීම හෝ කළ යුතුයි. දෙන්නගේ එක්කෙනෙක් ජලීය මාධ්‍යයක් තියෙනවා. දෙන්නම වායුමය නම් ඒ වායුමය සංඝටක දෙක ප්‍රතික්‍රියා කරන මාධ්‍ය අවකාශයේ ජල වාෂ්ප හරි තියෙනවා. එහෙමනම් ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. මේ බලන්න. SO2 H2S යන ප්‍රභේද දෙකම වායුමය තත්ත්වයේ පවතී නම් ප්‍රතික්‍රියාව සිදුවන්නේ ජලීය මාධ්‍යයක් ඇති විටය. ප්‍රතික්‍රියාව සිද්ධ වන්නේ ජලීය මාධ්‍යයක් ඇති විටය. අඩු වශයෙන් ජල වාෂ්පයක් තියෙනවා. මේක තමයි අවශ්‍යතාව. ද්‍රවීය මාධ්‍යයක් තියෙනවා. දැන් ඔබ මේ වන විට ඉගෙන ගත්තේ සල්ෆර් ඩයොක්සයිඩ් වල SO2 වල ඔක්සිකාරක
ගුණ සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකාරක ගුණ ඔක්සිකාරක ගුණ මේ යටතේ ඔබ ප්‍රතික්‍රියා කීපයක් ඉගෙන ගත්තා. SO2 වල ඔක්සිකාරක ගුණ ආදර්ශනය කරන සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථා 14යි. මේ සල්ෆර් ඩයොක්සයිඩ් මැග්නීසියම් තුල දහනය කළා. මැග්නීසියම් තුල දහනය අපි සල්ෆර් ඩයොක්සයිඩ් වායුව තුල මැග්නීසියම් දහනය කරනවා. එතෙන්දී හැදුනා මැග්නීසියම් ඔක්සයිඩ් සල්ෆර් මේක අවස්ථාව. ඒක අවස්ථාවක් සල්ෆර් සෑදී මේක අවස්ථාව. ඊට අමතරව මැග්නීසියම් ඔක්සයිඩ් සුදු පැහැති ඝනයක් ලෙස හැදෙනවා. දෙවෙනි අවස්ථාව තමයි මැග්නීසියම් එක නැවත දහනය කරනවා. ඒ අවස්ථාවේදී මැග්නීසියම් වැඩිපුර ගන්නවා. වැඩිපුර මැග්නීසියම් ගන්නවා. එවිට මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් සල්ෆයිඩ් ඒ වෙලාවේ ප්‍රභේද දෙකම සුදු පාටයි. මේ ප්‍රභේද දෙකම සුදු පාටට එන්නේ. ඒවා දෙන්නම සුදු පාටයි. මේ ප්‍රභේද දෙකම සුදු. මෙතන කහ. ඊළඟ අවස්ථාව තමයි සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහරණය කෙරෙව්වේ. සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් වල ඔක්සිකරණ අංකය අඩු අවස්ථාවටපත් උනේ 4 ඉඳලා මේ වෙලාවේ 0 ඔක්සිකරණ අංකය මේ වෙලාවේ ඍණ 2 ඔක්සිකරණ අවස්ථාව. ඊළඟ අවස්ථාව වන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් H2S එක ප්‍රතික්‍රියා කරවීම. ඒ වෙලාවේදී ඔක්සිකරණ අංකය ධන 4 ඉඳලා අඩු වෙනවා 0ට. සල්ෆර් සාජලය. ඒ වෙලාවේ සෑදෙන්නේ කල්ලිල සල්ෆර්. මේ ආකාරයට සල්ෆර් සෑදෙනවා. මෙන්න මේ ආකාරයට ඔබ මේ වන විට ඉගෙන ගත්තා සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව ධන 4 සිට 0ට අඩුවීම, ඍණ 2ට අඩුවීම, 0ට අඩුවීම. උසස් පෙළ පන්තියේ SO2 වල ඔක්සිකාරක ගුණ යටතේ මෙන්න මේ ප්‍රතික්‍රියා තුන විතරයි ඔබ අධ්‍යයනය කරන්නේ. ඒ නිසා මේ ප්‍රතික්‍රියා තුන ඔබ මතක තියාගන්න ඕන. සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකාරක ගුණ ආදර්ශනය කිරීම යටතේ ඕනම අවස්ථාවක මේවයි තුලිත සමීකරණ ලියන්න පුළුවන් වෙන්න ඕන. තුලිත සමීකරණ ලියන්න පුළුවන් වෙන්න ඕන මේ ප්‍රතික්‍රියාවල. ඒ දේවල් අනිවාර්යයි. ඒ SO2 වල ඔක්සිකාරක ගුණ. අපි දන්නවා සල්ෆර් ඩයොක්සයිඩ් වලට තියෙනවා ඔක්සිකාරක ගුණයි හාරක ගුණයි දෙවර්ගයක. බලමු ඊළඟ අවස්ථාව. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරකයක් ලෙස. ඔක්සිහාරකයක් කියන්නේ ඔක්සිකරණය වෙන්න ඕන SO2. මේ බලන්න. සල්ෆර් ඩයොක්සයිඩ් වල සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව ධන 4යි. ධන 4 ඉඳලා ධන 6 බවට ඔක්සිකරණය වෙනවා මේ. ධන 6. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. ධන 6 බවට. මොනවද ප්‍රතිකාරක වශයෙන් දාලා තියෙන්නේ? ආම්ලික මාධ්‍යයේ පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් සල්ෆිරික් දාලා ආම්ලික කරලා තියෙන්නේ. ඒකට තමයි මේ SO2 යවන්නේ. potassium permanganate ජලීය ද්‍රාවණය දම්පාඩයි. ජලීය ද්‍රාවණය දම්පාඩයි. මේ වගේ
දම් පාටක් තියෙන ආරම්භයේදී. මේ පොටෑසියම් පර්මැංගනේට් ජලීය ද්‍රාවණයේ පර්මැංගනේට් වල වර්ණය දම් පාට. අපි මේ දම් පාට ද්‍රාවණයට යවන SO2 දම් පාට ද්‍රාවණය තුළට SO2 යවලා බුබුලණය කරනවා. බුබුලු පිට වෙනවා ද්‍රාවණය තුලින්. ඒකයි බුබුලණය කරනවා කියන්නේ. SO2 ගෑස් එක මේකට යවනවා. SO2 ගෑස් මේ ද්‍රාවණයට යවුවන් පස්සේ මේ ද්‍රාවණය ක්‍රමයෙන් පාට වෙනස් වෙනවා. මැංගනස් ධන දෙක පාටපත් වෙන්නේ. මැංගනස් ධන දෙක මේ ද්‍රාවණය මැංගනස් ධන දෙක ලා රෝස පාටක්. ලා රෝස පාටක් තියෙන්නේ. රෝස පාට. මැංගනස් ධන දෙකේ රෝස පාටක් තියෙන්නේ. රෝස මේ වගේ එම්ෙන් ධන දෙක රෝස පාට. පොටෑසියම් පර්මැංගනේට් දම් පාටයි. ඒකෙන් එන මැංගනස් ධන දෙක ලා රෝස. මේ අනුව දම් පැහැ ලා රෝස පාට බවට වෙනස් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් ඉතින් අවර්ණයනේ සල්ෆේට් අවර්ණ ජලයයන. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනකොට පර්මැංගනේට් වල මැංගනස් වල ඔක්සිකරණ අංකය මෙතන ධන 7 ධන 7 ඉඳලා මේ ධන 2 දක්වා අඩු වෙන්නේ. ධන 7 සිට ධන 2 දක්වා මේ වෙනස් වෙන්නේ. මේකට අපි කියනවා පර්මැංගනේට් ඔක්සි හරණය වෙනවා. පර්මැංගනේට් ඔක්සි හරණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකරණය වෙනවා. සල්ෆේට් බවට මේ තියෙන සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය. ඔක්සිකරණය සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. මේ අනුව මේ ප්‍රතික්‍රියා තුනේදීම සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය වුණා. මේ අවස්ථා තුනේදීම SO2 සල්ෆේට් 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 ඒ සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකරණය වන අවස්ථා තුනක් මේ ඔබට පෙන්වුවේ. බලමු මේ අවස්ථාවේදී මොනවද වෙන්නේ කියලා. ඊළඟ අවස්ථාව ආම්ලික පොටෑසියම් ඩයික්‍රමේට් වලට SO2 යවුවන් පස්සේ මොනවද වෙන්නේ කියලා. බලන්න පොටෑසියම් ඩයික්‍රමේට්. පොටෑසියම් ඩයික්‍රමේට් ද්‍රාවණයක් තැඹිලි පාටයි. තර අපි මේ පොටෑසියම් ඩයික්‍රමේට් ද්‍රාවණයකට යවමු සල්ෆර් ඩයොක්සයිඩ්. පොටෑසියම් ඩයික්‍රමේට් තැඹිලි පාට ද්‍රාවණය මේ පොටෑසියම් ඩයික්‍රමේට් ද්‍රාවණය. පොටෑසියම් ඩයික්‍රමේට් වල ඩයික්‍රමේට් අයන තමයි තැඹිලි පාට. එතකොට මේ තැඹිලි පාට ද්‍රාවණය තුළට අපි SO2 යවනවා. SO2 යවන පස්සේ මේ තැඹිලි පාට ද්‍රාවණය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ තැඹිලි පාට ද්‍රාවණය ක්‍රෝමියම් ධන 3 බවට පත් වෙන්නේ. ක්‍රෝමියම් ධන 3 කොළ පාටයි. ආම්ලික මාධ්‍යයේදී ක්‍රෝමියම් ධන 3 කොළ පැහැති ද්‍රාවණයක්. එතකොට මේ වෙලාවේදී මේ කොළ පාට ද්‍රාවණයක් එන්නේ මේ විදිහට. බලන්න ද්‍රාවණය කොළ පැහැවෙනවා. ඒ ක්‍රෝමියම් ධන 3 සයදෙන නිසා ද්‍රාවණය කොළ පාට වෙන්නේ. එතකොට තැඹිලි පාට කොළ පාට වෙනවා. බලන්න දම් පාට අවර්ණ වෙනත් පුළුවන්. බොහෝ විට අවර්ණ පේන්නේ මොකද ලා රෝස පාට ඉතා සුළු ප්‍රමාණයක් මැංගනස් තනුක ද්‍රාවණයක් වුණොත් ඒක පේන්නේ ජලය වගේ අවර්ණව. ඉතාමත් ඉහළ සාන්ද්‍රණයක් තිබුණොත් විතරයි මේ ලා රෝස පාට පේන්නේ. නැත්නම් පේන්නේ ජලය වගේ අවර්ණව. මේක තැඹිලි පාට එක කොළ පාට වෙනවා. ක්‍රෝමියම් ධන 3 පාටපත් වෙනවා. මැංගනීස් ඩයොක්සයිඩ් ඒක දුඹුරු පාටයි. MnO2 දුඹුරු පාටට පේන්නේ.
मैंगनीज डाइऑक्साइड අපි හිතමු මේ मैंगनीज डाइऑक्साइड अंतर्गत බීකරය ඒ බීකරයට අපි දානවා सल्फर डाइऑक्साइड මේකේ දුඹුරු පාටට පේන්නේ मैंगनीज डाइऑक्साइड ඝනයක් එමෙ නෝටු ඒක දුඹුරු පාටට පේන්නේ අපිට දුඹුරු කළු තත්ත්වයක් තියෙන मैंगनीज डाइऑक्साइड තද දුඹුරු පාටයි කළු පාටයි මේක දුඹුරු පාටට පේන්නේ දුඹුරු සහ කළු මිශ්‍රණයක් මේ වගේ දුඹුරු සහ කළු පාටක් තියෙන යම් ප්‍රමාණයක දුඹුරු කළු संपूर्ण तद दुंबुरु सा खलु मिश्रण मैंगनीज डाइऑक्साइड तो मे पद्धति तुलट तम इवన్నీ सल्फर डाइऑक्साइड मेक तुलट अभी SO2 बुबुलने करना सल्फर डाइऑक्साइड मेक तुलट तम सल्फर डाइऑक्साइड इवన్నీ मेक तुलट सल्फर डाइऑक्साइड इवన్నీ मेक तुलट सल्फर डाइऑक्साइड इवన్నీ बुबुलने करना එතකොට मैंगनीज डाइऑक्साइड ඝනය කළු දුඹුරු පාටක් තියෙන්නේ ඒක मैंगनीज ධන දෙක පාටපත් වෙනවා රෝස පාට මේදී මේ රෝස පාට ද්‍රාවණය පාටපත් වෙනවා. තර මේ පරීක්ෂණ වලදී सल्फर डाइऑक्साइड सल्फेट පාටපත් වෙනවා. මේ පරීක්ෂණ සම්බන්ධයෙන් මේ ළමයි මේවයි වර්ණ දැනගන්නත් ඕන. ඒ කියන්නේ पोटैशियम परमैंगनेट වල දම් පාට අවර්ණ වුණා. නැත්නම් ලා රෝස පාට බාටපත් වුණා. परमैंगनेट දම් පාටයි मैंगनस ලා රෝස. ඉතා තනුක්‍රම එක වෙන්නේ අවර්ණ. ඒකයි අවර්ණ කියන්නේ. ඒ වගේම තැඹිලි පාට කොළ පාට වුණා. තැඹිලි පාට ඩයික්‍රොමේට් කොළ පාටෙන්නේ ක්‍රෝමියම් ධන 3 සෑදෙන නිසා. ආම්ලික මාධ්‍යයේදී मैंगनीज डाइऑक्साइड කළු දුඹුරු තද දුඹුරු ඝනයක් ඒක मैंगनस පාටපත් වෙනවා. ඒක නිසා එක්ක අවර්ණ නැත්නම් ලා රෝස පාටපත් වෙනවා. මේ ප්‍රතික්‍රියා වලදී අපට පේනවා සල්ෆර් डाइऑक्साइड සල්ෆේට් බවට ඔක්සිකරණය වුණා. ප්‍රතික්‍රියා මොකුත් ලිව්වේ නැහැ. පරීක්ෂණ විතරයි මේ ඉදිරිපත් කරේ. සල්ෆර් डाइऑक्साइड බවට ඔක්සිකරණය වුණා. කරණය වෙන කට්ටියට කියන නම. කරණය වෙන කට්ටියට කියන නම ඔක්සිහාරක. ऑक्सीहारक SO2 वाला ऑक्सीहारक දැන් බලමු ඒ සල්ෆර් डाइऑक्साइड වල ऑक्सीहारक ප්‍රතික්‍රියා කීපයක් ගත්තේ අප්‍රමාණ ප්‍රතික්‍රියා තියෙනවා. මේ ප්‍රතික්‍රියා තුනක් විතරයි. තව බලමු. මේ බලන්න හැලචන क्लोरीन ब्रोमीन आयोडीन හැලචන ජලීය ද්‍රාවණ වලට සල්ෆර් डाइऑक्साइड බුබුලනය කරනවා. අපි ක්ලෝරීන් ජලීය ද්‍රාවණයක් කියන්නේ ක්ලෝරීන් වායුව ජලය දිය කළා. බ්‍රෝමීන් ජලීය ද්‍රාවණයක් කියන්නේ බ්‍රෝමීන් වායුව ජලය දිය කළා. අයඩීන් ජලීය ද්‍රාවණයක් කියන්නේ අයඩීන් ජලය දිය කරපු අවස්ථාව. ब्रोमीन जलय दिए कर अवस्थाओं ब्रोमीन जलीय द्रावण क्लोरीन जलीय द्रावण एवं वर्णे गत्तोत ब्रोमीन सा आयोडीन जलीय द्रावण दुम्र पाठाय दुम्र बहतेन मेवे दुम्र पाठतेन ब्रोमीन आयोडीन जलीय द्रावण क्लोरीन जलीय द्रावण आवरणाय ब्रोमीन आयोडीन जलीय द्रावण दुम्र पाठाय මේ නිසා අපි මේකට එකතු කළොත් සල්ෆර් डाइऑक्साइड क्लोरीन जलीय द्रावण आवरणයි මේක आवरणයි මේ ද්‍රාවණ තුනට අපි යවනවා සල්ෆර් डाइऑक्साइड SO2 बुबुलने करना सल्फर डाइऑक्साइड बुबुलने कलौत
ක්ලෝරින් ක්ලෝරයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. බ්‍රෝමින් බ්‍රෝමයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. අයඩීන් අයඩයිඩ් බවට ඔක්සිහරණය වෙනවා. හරණය වෙන කියන ඔක්සිකන් අංකය 0 සිට ඍණ 1 දක්වා අඩු වෙනවා. මේ තියෙන ඍණ 1 බලන්න. හැලජනයේ ඔක්සිකන් අංකය 0 තිබුණේ මේ 0 සිට ඍණ 1. ඍණ 1 බවට ඔක්සි හරණය වෙනවා. ඔක්සි හරණය ඔක්සි හරණය වෙනවා නම් ඒගොල්ලෝ කියන්නේ ඔක්සිකාරක. ඔක්සි හරණය කෙරුවා කවුද? SO2. SO2 තමයි මෙයාව ඔක්සි හරණය කෙරුවේ. ඒක නිසා මම කියන නම ඔක්සි හාරක. මෙයා හරණය වෙනවා මේ. එයාගේ ඔක්සිකන් අංකය ධන 4 ඉඳලා ධන 6ට පත් වෙනවා. ධන 6ට. මෙයනවා එයා ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙන නිසා එයාට කියන නම ඔක්සිහාරක. මෙයනවා සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරක වශයෙන් ක්‍රියා කරන තව අවස්ථා 3ක් මේ ගත්තේ. හැලජන ඔක්සිහරණය කරනවා. සියලුම හැලජන ඔක්සිහරණය කරනවා. මේකදී බ්‍රෝමින් සහ අයඩීන් ජලීය ද්‍රවණ දුඹුරු පාටයි. නමුත් HBr සහ HI ජලීය ද්‍රවණ එන්නේ ඒවා අවර්ණයි. මේවා අවර්ණයි. අවර්ණ ක්ලෝරින් ජලීය ද්‍රවණ මේවා අවර්ණයි. මේවා අවර්ණ HI අවර්ණ මෙතනත් HBr අවර්ණ ද්‍රාවණ බාටපත් වෙනවා. දුමුරු පැහැ සම්පූර්ණයෙන්ම විවර වෙනවා. බලන්න ක්ලෝරින් බ්‍රෝමින් අයඩීන් යන හැලජන SO2 සමග ප්‍රතික්‍රියා කරන හැලජන හේලයි ඩයන බවට මේ තියෙන්නේ හැලජන හේලයි ඩයන බවට ඔක්සි හරණය කරනවා. හරණය වෙනවා. ඒ නිසා සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරක. බලමු සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිහාරක යන තවත් අවස්ථාවක්. මේ ෆෙරික් ලවණ ද්‍රාවණයකට මේ බලන්න ෆෙරික් ලවණ Fe ධන 3 කහ දුමුරු පැහැ ෆෙරික් වල පාට කහ දුමුරු පාටක් තියෙන්නේ. මේ වගේ කහ දුමුරු වර්ණයක් එන්නේ. කහ දුමුරු ෆෙරික් වල වර්ණය කහ දුමුරු වර්ණයක් තියෙන්නේ. කහ දුමුරු. එතකොට මෙතන ෆෙරික් වල වර්ණය කහ දුමුරු වර්ණයේ සිට ක්‍රමෙන් ඒ කහ දුමුරු වර්ණයේ සිට ක්‍රමෙන් SO2 යවුවන් පස්සේ අපි මේක තුලට SO2 බුබුලණය කරනවා. සල්ෆර් ඩයොක්සයිඩ් බුබුලණය කරන්නේ. එතකොට ෆෙරික් ෆෙරස් බවට පත් වෙනවා. ෆෙරස් ජලීය ද්‍රාවණ කොළ පාටයි. ෆෙරස් කොළ පාටයි. ෆෙරස් ජලීය ද්‍රාවණ. මෙතන අපි දෙන පාට කොළ පාට. ෆෙරස් ජලීය ද්‍රාවණයේ කොළ පාටයි. මේ ආකාරයේ ෆෙරික් කහ දුමුරුයි. මේ බලන්න. Fe H2O 6 මේ විදිහට තමයි තියෙන්නේ ෆෙරික් අයන. ෆෙරස් අයන සේරම තියෙන ඔය වගේ සංකීර්ණ ලෙස. Fe H2O 6 මේ ෆෙරික් මේ ෆෙරස් ෆෙරික් කහ දුමුරු කහ
දුඹුරු වර්ණය. මේ කොළ මේ අනුව ෆෙරික් ලවණ ෆෙරස් බවට ඔක්සිහරණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට මෙතෙන් ධන 4 ධන 6 බවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනවා එතෙන්දී. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණාංකය වැඩි වෙනවා. ඔක්සිකරණය වෙන කට්ටිය කියන නම ඔක්සිහාරක. ඔක්සිහාරක SO2 හාරක. මේ අනුව ළමයි SO2 වල හාරක ගුණ ආදර්ශනය කළ හැකි ප්‍රතික්‍රියා අප්‍රමාණයි. ඔබට සුදුමල් වට්ටියක් අවශ්‍ය නම් ඒ සුදුමල් වට්ටිය හදාගන්න පුළුවන් වදමල් වලින් රතු පාට වදමල් වට්ටියක් අරගෙන අපිට පුළුවන් සම්පූර්ණ මේක සුදුමල් වට්ටියක් කරන්න. කොහොමද ඒක කරන්නේ? වදමල් වලට ජලය ඉස්සලා මෙහින් වදමල් වලට. ඊට පස්සේ ඔබ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව මේ වදමල් හා ගැටීමට සලස්වන්න. මේ බලන්න. වදමල් සුදුමල් කරන්න පුළුවන්. කොහොමද? සල්ෆර් ඩයොක්සයිඩ් වලින් විරංජනය වෙනවා. SO2 සල්ෆර් ඩයොක්සයිඩ් විරංජන කාරකයක්. මේ වෙලාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් තෙතමනය සමග මේ වදමල් වල ඇති තෙතමනය සමග ප්‍රතික්‍රියා කරලා හැදෙන සල්ෆියරස් අම්ලය. ඒ සල්ෆියරස් අම්ලය සල්ෆියරික් බවට ඔක්සිකරණය වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියරික් බවට ඔක්සිකරණය වෙනවා. මේ තෙතමනය හමුවේ. ඒ ඔක්සිකරණය වෙනකොට වදමල් වල ඇති වර්ණවත් ද්‍රව්‍ය සුදු පැහැති ද්‍රව්‍ය බවට ඔක්සිහරණය වෙනවා. හරණය වෙනවා. මේ අනුව සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියරික් බවට කරණය වෙනවා. වදමල් වල ඇති වර්ණවත් ද්‍රව්‍ය සුදු පැහැති ද්‍රව්‍යයකට ඔක්සිහරණය වෙනවා. මේ අනුව සල්ෆර් ඩයොක්සයිඩ් ක්‍රියාත්මක වෙන්නේ ඔක්සිහාරකයක් ලෙස විරංජන ක්‍රියාවේදී. ඔබට පුළුවන් වදමල් වට්ටියක් අරගෙන ජලයේ ඉසලා ඊට පස්සේ මේකට සල්ෆර් ඩයොක්සයිඩ් වායුව ගැටීමට සැලැස්සුවොත් ඔබට පුළුවන් සුදු මල් වට්ටියක් පිළිවෙල කරගන්න. වදමල් වලින් ඒ සල්ෆර් ඩයොක්සයිඩ් වල විරංජන ක්‍රියාව SO2 හඳුනා ගැනීම සඳහා මේ පරීක්ෂණය යොදා ගන්න පුළුවන්. මේ බලන්න. අපි වදමල් අරගෙන මේකට යොමු කරනවා සල්ෆර් ඩයොක්සයිඩ්. යොමු කළාම මේක සුදු පැහැවෙනවා. මේ වෙලාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථාව ධන 4 ඉඳලා ධන 6ට පත් වෙනවා. ධන 6ට කියන්නේ සල්ෆරික් බවට. ප්‍රතික්‍රියාවේදී සල්ෆරික් බවට පත් වෙන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆරික් බවට ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙනකොට වදමල් වල ඇති X නම් ද්‍රව්‍ය සුදු පැහැති ද්‍රව්‍ය බවට ඔක්සිහරණය වෙනවා. මේක ඔක්සිහරණය ඔක්සිහරණය වෙනවා. X කියන ද්‍රව්‍ය XH2 බවට ඔක්සිහරණය වෙනවා. මේ තමයි විරංජනය. අපිට පුළුවන් ළමයි සල්ෆර් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂාවක් හැටියට අපි හිතමු හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ SO2 හඳුනා ගන්න කියන අපිට. සල්ෆර් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් හඳුනා ගන්න කිව්වොත් අපි වායු සාම්පල දෙක වෙනම වර්ණවත් ජීවමාන මල් වර්ණවත් මල් වදමල් ජීවමාන මල් සමග ගැටීමට සලස්වනවා. තෙතමනය සහිත මල් සමග ගැටීමට සලස්වනවා. තෙතමනය අනිවාර්යයෙන්ම තියෙනවා. තෙතමනය ඇති මල් සමග ගැටීමට සලස්වම වර්ණයේ විරංජනය වන්නේ SO2 වලින් විතරයි. H2S වලින් SNOයි. දැන් අපි ඒ ඉගෙන ගත්තේ සල්ෆර් ඩයොක්සයිඩ් වල
ऑक्सी हारक गुण ऑक्सी हारक गुण यही एक अवस्था आता है विरंजन क्रियावली विरंजने वीम බලමු මේ විරංජන ක්‍රියාවලිය පැහැදිලි කරන්න මේ බලන්න වර්ණවත් තෙත මල් පෙති සමග එස්සට ගැටීමට සැලසූ විට එස්සට ගැටීමට සැලසූ විට එය සුදු පැහැවෙනවා නැත්නම් රතු පාට නැති වෙනවා එනම් විරංජනය වේ මේ තමයි प्रतिक्रिया වෙච්ච බලමු සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිජන් අවස්ථාව ධන 4යි SO2 සල්ෆර් ඩයොක්සයිඩ් තෙතමනය හා මේ ද්‍රව්‍ය ඇති විට ක්‍රියා කළා සල්ෆරික් බවට ඔක්සිකරණය වෙනවා මේක ඔක්සිකරණය සල්ෆර් ඩයොක්සයිඩ් ऑक्सीकरण में वेलावेदी सल्फर डाइऑक्साइड जलत एक प्रतिक्रिया लगा में करण क्रिया लेवन्नी एक करणेदी हाइड्रोजन निदासन H परमाणु X समंग में X के वर्णवत द्रव्य एक में ऑक्सीकरणेदी इवत्तन H परमाणु समंग मैंने में सुदु पहती द्रव्य कट मेतन सुदु पहती हो अवर्ण सुदु पहती हो अवर्ण द्रव्य कट ऑक्सीहरण नौमेक मे क्रियावली ऑक्सीहरण मेतन ध्यान ऑक्सीहरण में अनुवा सल्फर डाइऑक्साइड सल्फर डाइऑक्साइड सल्फ्यूरिक बॉट ऑक्सीकरण एक्स नमति वर्णव द्रव्य XH2 बॉट ऑक्सीहरण हरण में अनुवा में विरंजन क्रियावेदी सल्फर डाइऑक्साइड वायु सल्फ्यूरिक वाटर ऑक्सीकरण सल्फर डाइऑक्साइड सल्फ्यूरिक वाटर ऑक्सीकरण सल्फर डाइऑक्साइड सल्फ्यूरिक वाटर ऑक्सीकरण कोट वर्णव द्रव्य विरंजन वीम सिद्धवन आतर वर्णव द्रव्य विरंजन सिद्धवेनो वर्णव द्रव्य पाटनेतिवेनो वर्णव द्रव्य ऑक्सीहरण पाट නැති වෙන්නේ ඒ වෙලාවේදී සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆරික් බවට පත් වෙන්නේ SO2 සල්ෆරික් බවට පත් වෙනවා ඒ කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් ऑक्सीකරණය වීම ඒ කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වල ऑक्सीහාරක ගුණ ඒදී SO2 ක්‍රියා කර ඇත්තේ ऑक्सीහාරකයක් ලෙසට सल्फर डाइऑक्साइड क्रिया कला තියෙන්නේ ऑक्सीහාරකයක් ලෙසට මේ අනුව මේ තමයි විරංජන ක්‍රියාවලිය පැහැදිලි කිරීම विरंजन क्रियावली පැහැදිලි කිරීම विरंजन क्रियावली පැහැදිලි කිරීම तोटा वर्णවත් තෙතමල් පෙති වල SO2 ගැටීමට සැලසුවම सल्फर डाइऑक्साइड सल्फ्यूरिक बाद ऑक्सीकरण वेना X ऑक्सीहरण सुदु पहती हो अवर्ण द्रव्य मे वेलायदी सल्फर डाइऑक्साइड सल्फ्यूरिक बाद ऑक्सीकरण වෙච්ච නිසා SO2 ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ऑक्सीහාරකයක් ලෙසට SO2 ऑक्सीහාරකයක් විරංජන ක්‍රියාවලියේදී सल्फर डाइऑक्साइड ऑक्सीහාරකයක් ළමයි
බලන්න දැන් සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකාරක හාරක ප්‍රතික්‍රියා ගැන අපි ඉගෙන ගත්තා. මේ බලන්න SO2 හාරකයක් වීම සම්බන්ධයෙන් විරංජනය ෆෙරික් ලවණ සමග හැලජන සමග මෙන්න මේ ආම්ලික පර්මැංගනේට් ආම්ලික ඩයික්‍රොමේට් ආම්ලික මැංගනීස් ඩයොක්සයිඩ් ඇනි ප්‍රබල ඔක්සිකාරක සමග මේ අවස්ථා සියල්ලේදීම අපි ඉගෙන ගත්තේ සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිහාරක ගුණ. බලමු මේ හැලජන මේ ෆෙරික් ලවණ අපිට මේකට එකතු කරන්න පුළුවන් මෙන්න මේවා. මේ බලන්න සල්ෆර් ඩයොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීමට සලස්වන SO2 සමග හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කිරීමට සලස්වාම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆරික් බවට ඔක්සිකරණය වෙනවා. මෙති මේ අනුව සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිකරණ අවස්ථා 4යි 4 සිට 6 දක්වා වෙනස් වෙනවා. මේ අවස්ථා 4 සිට 6 SO2 ඔක්සිකරණය SO2 ඔක්සිකරණය එනිසා මෙයා ඔක්සිහාරකයක් දැන් අපි මේ ඉගෙන ගත්ත ප්‍රතික්‍රියා ගත්තොත් සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිහාරක වශයෙන් ක්‍රියා කරන අවස්ථා අප්‍රමාණයි. සල්ෆර් ඩයොක්සයිඩ් ඒවා සියල්ලම මතකයේ තියාගත යුතුයි. බලන්න ආම්ලික පර්මැංගනේට් වලදී මේක මැංගනස් වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් වෙනවා. ආම්ලික ඩයික්‍රොමේට් Cr2O7 ඒ වගේම ආම්ලික පොටෑසියම් ක්‍රෝමේට් CR4 ඔන්න දෙක මේවාදී ක්‍රෝමියම් ධන 3 සහ සල්ෆේට් බවට පත් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. මේ ඔක්සිකාරක ඒ වගේම ආම්ලික මාධ්‍යයේදී මැංගනීස් ඩයොක්සයිඩ් ඒත් ඔක්සිකාරකයක් මැංගනස් ධන 2 බවට පත් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් වෙනවා. ඒ වගේම ක්ලෝරින් බ්‍රොමින් අයඩින් මේ හැලජන සියල්ලම සල්ෆර් ඩයොක්සයිඩ් සමග SO2 ජලීය ද්‍රාවණයේදී මේවා සියල්ලම HCl HBr HI බවට පත් වෙනවා. HI සහ සල්ෆේට් ඒ වගේම ෆෙරික් ලවණ ෆෙරස් බවට පත් වෙනවා. සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් ඒ වගේම අවසාන ලිව්වා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මගින් සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆියුරික් බවට ඔක්සිකරණය වෙනවා. මේ ප්‍රතික්‍රියා සියල්ලේදීම සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිකරණ අවස්ථා 14 සිට සල්ෆර් ඔක්සිකරණ අවස්ථා 16 සල්ෆේට් දක්වා ඔක්සිකරණය වුණා. ඔක්සිකරණය ඇති නිසා අපි සල්ෆර් ඩයොක්සයිඩ් හඳුන්වන්නේ ඔක්සිහාරකයක් ලෙස.
ඔක්සිහාරකයක් ලෙස SO2 සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරකයක් ඔක්සිහාරකයක් සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිහාරකයක් පොටෑසියම් පර්මැංගනේට් වල දම්පාට මේකේ දම්පාට නැති වෙනවා දම් පැහැ නැති වෙනවා ඩයික්‍රොමේට් වලදී තැඹිලි පාට නැති වෙනවා පොටෑසියම් ක්‍රෝමේට් ආම්ලික පොටෑසියම් ක්‍රෝමේට් ද්‍රවණය කහපාටයි ආම්ලික කලාම තැඹිලි පාට වෙනවා ටිකක් කහ තැඹිලි වර්ණය ගන්නවා තැඹිලි පාටට පත් වෙනවා අම්ලය නිසා මැංගනීස් ඩයොක්සයිඩ් දුඹුරු පාටක් තියෙන්නේ දුඹුරු කළු තත්ත්වයක් මැංගනීස් ඩයොක්සයිඩ් බ්‍රෝමීන් සහ අයඩින් දුඹුරු පාට ජලීය ද්‍රාවණ ෆෙරික් කහදුඹුරු වර්ණයක් එන්නේ මේකේ කහ දුඹුරු වර්ණයක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ආවරණයි මේ ප්‍රතික්‍රියාවලදී පර්මැංගනේට් මැංගනස් ධන දෙක බවට පත් වෙනවා ඔබට පුළුවන් නම් කියන්න පුළුවන්ද පර්මැංගනේට් දම් පාටයි මැංගනස් ධන දෙකේ පාට ලා රෝස පාටක් තියෙන්නේ ලා රෝස පාටක් මේකේ වර්ණය රෝස වර්ණයක් තියෙන්නේ ක්‍රෝමියම් ධන 3 වර්ණය කියන්න පුළුවන්ද ඩයික්‍රොමේට් තැඹිලි පාටයි ඩයික්‍රොමේට් ක්‍රෝමියම් ධන 3 බවට පත් වීමේදී එන පාට කොළ මැංගනස් ධන දෙක රෝස පාට මේවා වර්ණ ද්‍රවණයේ HCl HBrHI ෆෙරික් ෆෙරස් වෙනවා ෆෙරස් ලවණයේ පාට කියන්න බලන්න ෆෙරික් කහදුඹුරුයි ෆෙරස් ලවණයේ පාට කොළ පාට මෙන්න මේ විදිහට සල්ෆර් ඩයොක්සයිඩ් වලට පුළුවන් විවිධ සංඝටක සමග විවිධ ඔක්සිකාරක සමග ප්‍රතික්‍රියා වෙලා එයා ඔක්සිකරණය වෙන්නේ මේ සියල්ලම මේ සඳහන් කර ඇති සියල්ලම ඔක්සිකාරක මේවා සේරම මේ සටහනේ මේ සියල්ලම ඔක්සිකාරක මේවා ඔක්සිකාරක මේ සියල්ලම ඔක්සිකාරක මෙයා ඔක්සිහාරක අපි දැන් බලමු ප්‍රතික්‍රියාවක තුලිත සමීකරණයක් නිර්මාණය කරන්න තුලිත සමීකරණය ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක්ක ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් එක්ක ආම්ලික පර්මැංගනේට් සමග සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා SO2 ප්‍රතික්‍රියා මුලින්ම බලමු අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා නිර්මාණය කරන්න අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා මේකදී ආම්ලික පර්මැංගනේට් සල්ෆර් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරාම
සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. පර්මැංගනේට් මැංගනස් වෙනවා. දැන් අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා කොහොමද වෙනවම ලියන්නේ? අපි සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆේට් බවට මේ ප්‍රතික්‍රියාව ලියන්න. මේ තමයි මූලික වෙනස් වීම එක. SO2 සල්ෆේට් වෙනවා. දැන් කොහොමද තුලනය කරන්නේ? මේ පැත්තේ O4යි මේ පැත්තේ O2යි. මේ පැත්තට ඔක්සිජන් මදිනේ. ඒ නිසා ඔක්සිජන් දෙකක් එකතු කරන්න ඕන. ඒ සඳහා මොකද කරන්න ඕනේ අපි? ජලාණු දෙකක් එකතු කරන්න. O4යි මෙතන O2යි මෙතනත් ජලාණු දෙකක් දැම්ම O4යි හරි. දැන් ඔක්සිජන් හරි. දැන් ඊගාවට ඔක්සිජන් හරියනකොට මොනවද වෙනස් වෙන්නේ? H. මේ පැත්තේ H4ක් තියෙනවා මේ පැත්තේ නැහැ H. H තුලනය කරන්න H ධනායන මේ පැත්තට එකතු කරන්න 4ක්. දැන් සියල්ලම හරි. පරමාණු තුලිතයි. දැන් ඔබ ආරෝපණය තුලනය කරන්න. මේ පැත්තේ ආරෝපණය කීයද? මෙතන බිඳුවයි, මෙතනත් බිඳුවයි. වම් පැත්තේ ආරෝපණය බිඳුවයි. දකුණු පැත්තේ බිඳුව එන්න ඕන. මෙතන ධන 4යි තියෙන්නේ. ධන 4 කැපෙන්නේ ඍණ 4ක් තියෙන්න ඕන. මෙතන තියෙන ඍණ 2යි. තව ඍණ 2ක් ඕන. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන 2ක් දාමු. මෙතන එකතු කරන්න ඉලෙක්ට්‍රෝන 2ක්. ඉලෙක්ට්‍රෝන 2ක්. එතකොට අපි මෙතන ඉලෙක්ට්‍රෝන 2ක් එකතු කරා. ඒ ප්‍රතික්‍රියාව හරි. ඒක ප්‍රතික්‍රියාව. ඒකට අපි කියන ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණය. මේක පළවෙනි ප්‍රතික්‍රියාව. ඊළඟට ඔක්සිහරණ ප්‍රතික්‍රියාව මේ තියෙන්නේ පර්මැංගනේට්. පර්මැංගනේට් මැංගනස් ධන 2 බවට පත් වෙනවා. දැන් බලන්න මෙතන O4ක් තියෙනවා. දකුණු පැත්තේ නැහැ. මොනවද ඔක්සිජන් අඩු නම් කරන්න ඕනේ? ජලාණු 4ක් දාන්න. 4යි H2O. එතන වම් පැත්තට මොනවද අපි ලියන්න ඕනේ? ජලාණු 4ක් දැම්ම O හරි O තුලිතයි දෙපැත්තේ. එතකොට H වැඩි වෙනවා මේ පැත්තේ 8ක්. දකුණු පැත්තේ H 8ක් වැඩි වෙනවා නම් වම් පැත්තට එකතු කරන්න H ධනායන 8ක්. H ධනායන 8ක්. දැන් බලන්න ප්‍රතික්‍රියාව. මෙතන O4යි O4යි. එතන H 8ක් ආවා H 8 ගන්නවා. දැන් ආරෝපණය බලන්න. මේ පැත්තේ ආරෝපණය කීයද? මෙතන බිඳුවයි මෙතන ධන 2යි. ආරෝපණය ධන 2යි. මෙතන ආරෝපණය 8න් එකක් අඩු වුණාම 7යි. ධන 7යි. ධන 7 ධන 2 දක්වා අඩු කරන්න ඕනේ. එහෙනම් ඍණ 5ක් එකතු කරනවා. ඍණ 5. ඍණ 5ක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 5. මේක තමයි ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රෝන ලබාගෙන සිද්ධ වෙන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය. මේක දෙවෙනි එක. දැන් මේ දෙක එකතු කරන්න. කරණය හරණය එකතු කරන්න ඉලෙක්ට්‍රෝන කැපෙන්නේ. මොකද කරන්න ඕනේ අපි? මේකේ ඉලෙක්ට්‍රෝන තියෙනවා 2ක්. මෙතන ඉලෙක්ට්‍රෝන තියෙනවා 5ක්. අපි මෙහෙම කරමු. පළවෙනි එක වැඩි කරමු 5න්. 5 වැඩි කරා මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් වෙනවා. තර SO2 5ක් ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඉලෙක්ට්‍රෝන 10ක් පිටනවා. මෙතන ඉලෙක්ට්‍රෝන 10ක් ගන්නත් ඕනේ එහෙමනම්. නම් පර්මැංගනේට් දෙකක් බැගින් ප්‍රතික්‍රියා කරනවා. දෙකෙන් වැඩි කරොත් හරි. 2යි පර්මැංගනේට්. එතන 10ක් වෙනවා. දෙවෙනි සමීකරණ දෙකෙන් වැඩි කරමු. දෙවෙනි එක දෙකෙන් වැඩි කරා මේක 10 වෙනවා. පළවෙනි එක 5න් වැඩි කරා මෙතන ඉලෙක්ට්‍රෝන 10 වෙනවා. එතන කැපිලා යනවා. ඔබ දන්නවනේ රෙඩොක්ස් ප්‍රතික්‍රියා. එක්කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා අනිත් එකන ගන්නවා. පිට කරන ඉලෙක්ට්‍රෝනයි ගන්න ඉලෙක්ට්‍රෝන එක හා සමාන වෙනවා. මේ සමීකරණය 5න් වැඩි කරාම එනවා 5යි SO2. දකුණු පැත්තේ එනවා 5යි සල්ෆේට්. 5න් වැඩි කරේ. මේක දෙකෙන් වැඩි කරනවා. 2යි පර්මැංගනේට්.
දෙකයි permanganate මේ පැත්තට දාන දකුණු පැත්තට දෙකයි manganese දැන් ඊළඟට අපි මේක පහෙන් වැඩි කළා මේක දෙකෙන් වැඩි කළා පහෙන් වැඩි කරාම ජලාණු 10ක් ආවා මෙතන මේක දෙකෙන් වැඩි කරාම ජලාණු වෙනවා 8ක් එහා පැත්තේ 8යි මේ පැත්තේ 10යි මේ පැත්තේ ඊතලෙන් දකුණු පැත්තේ 8යි ජලාණු මේ පැත්තේ 10යි 8න් මේ පැත්තේ 10යි. ඒතර කැපිලා ගියාම මේ පැත්තේ ඉතුරු වෙනවා ජලාණු දෙකක්. ජලාණු දෙකක් ඉතුරු වෙනවා. බලන්න එච්චාන මේක අපි පහෙන් වැඩි කරේ. එච්චාන 20යි. මේක අපි දෙකෙන් වැඩි කරේ. එච්චාන 16යි. ඊතලේ දකුණු පැත්තේ එච්චාන 20යි මේ පැත්තේ එච්චාන 16යි. හතරක් විතර. මෙතන එච්චාන හතරක් දාන්න. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ප්‍රතික්‍රියාවේ තුලිත සමීකරණ ලියන්න. දැන් බලන්න තුලිතද කියලා. 5යි සල්ෆර් ඩයොක්සයිඩ්. තර 5යි සල්ෆේට්. හරි 5යි S 5යි S. දෙකයි මැංගනස්. දෙකයි මැංගනස්. H බලන්න. H 4යි. මෙතනත් 4යි. මුළු සේරම ඔක්සිජන් බලන්නකෝ. දකුණු පැත්තේ. 5 4 20යි. එතන මෙතන නා 5 2 10යි. 2 4 8යි. එතන 18යි. මෙතන 2යි 20යි. මුළු සමීකරණයම තුලිතයි. දැන් අපි මේකේ මේ ලියලා තියෙන තුලිත ආයනික සමීකරණය. තුලිත ආයනික සමීකරණ මේ ලියලා තියෙන්නේ. තුලිත ආයනික සමීකරණය මේ ලිව්වේ. තුලිත ආයනික සමීකරණය. ඒ වගේම තුලිත සමීකරණය නා තුලිත සමීකරණය අපි මෙතන ගමු පොටෑසියම් පර්මැංගනේට් කියලා. අපි ඒක මේ විදිහට ලියමු තුලිත සමීකරණය 5යි SO2 ධන 2යි KMnO4 ධන 2H2O ඉතලය මෙතන තියෙන 5යි සල්ෆේට් අයන අපි මේ මැංගනස් අයන තියෙනනේ දෙකක් ඒ මැංගනස් අයන දෙකට සල්ෆේට් අයන දෙකක් සම්බන්ධ කරමු. එතකොට අපි ලියමු 2යි මැංගනස් සල්ෆේට්. එතකොට මැංගනස් ටිකත් හරි සල්ෆේට් දෙකක් අඩු වුණා. තව සල්ෆේට් 3යි තියෙන්නේ. ඒ සල්ෆේට් තුනේ එක සල්ෆේට් ලියමු පොටෑසියම් අයනත් එක මේකත් එක්ක. පොටෑසියම් අයන ද්‍රාවණය ඉතරලා තියෙනනේ එතකොට පොටෑසියම් සල්ෆේට් කියලා ලියමු. K2SO4. තව සල්ෆේට් දෙකක් තියෙනවා. ඒ සල්ෆේට් දෙක ලියමු. අර එච්චාන හතරක් තියෙනනේ. 2 sulfuric කියලා. 2 sulfuric. මේ විදිහට. තර හරිනේ. එච්චාන හතරක්. මේ තුලිත සමීකරණය. මේ බලන්න මේ ප්‍රතික්‍රියාවේදී මේ ප්‍රතික්‍රියාවේදී පර්මැංගනේට් වල ඔක්සිජන් අවස්ථා ධන 7යි. මැංගනස් ධන 2. 7 සිට 2 දක්වා ඔක්සිහරණය වුණා. ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වල ඔක්සිජන් අවස්ථා ධන 4යි. ධන 4 ඉඳලා මේ තියෙන සල්ෆරික් බාට මේ සල්ෆේට සේරම සල්ෆේට් බාට මේ සේරම සල්ෆේට මේ සල්ෆේට් බාට ඔක්සිකරණය වුණා. සල්ෆේට් ඒ සියලුම සල්ෆේට් හැදෙන මෙතනින් සල්ෆේට් බාට ඔක්සිකරණය වුණා. මේ අනුව මේ ප්‍රතික්‍රියාවේදී ආම්ලික මාධ්‍යයේදී පොටෑසියම් පර්මැංගනේට් ඔක්සිකාරකයක් SO2 හාරකයක් පර්මැංගනේට් ඔක්සිකාරක මෙයා ඔක්සිකාරක එයා ඔක්සිකාරක මෙයා ඔක්සිහාරක ඔක්සිහාරක
හාරක මේ අනුව කාරක හාරක ප්‍රතික්‍රියාවක තුලිත සමීකරණය තමයි ඔය ඉදිරිපත් කරේ. 10 වෙනි කාණ්ඩේ රසායනික සල්ෆර් ඩයොක්සයිඩ් රසායනයෙන් යම් කොටසක් අද සාකච්ඡා කළා. SO2 වල කාරක හාරක ගුණ විරංජනකාරක ගුණ මේ යටතේ සාකච්ඡා කළා. අපි 10 වෙනි කාණ්ඩේ සල්ෆර් වල රසායනයේ තවත් කොටසක් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.